මහා කරුණාවෙන් මහා කරුණාවෙන් වතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ සද්ධර්ම ශ්‍රාවක පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනම පින්වත් සිල්මෑණියන් වහන්සේ ප්‍රධානව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්න වගේම ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. පිනතුනි, මේ බලාපොරොත්තු මුදුන්පත් කරවන්න අද දවසේ ජීවිතයට මහා කුසලයක් අත්පත් කරගන්න උතුම් සද්ධර්ම දානමය පින්කමත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් එකතු කරගන්න සූදානම් වෙන වෙලාවේ ඔබට ධර්මානුශාසනාව සිදු කිරීම සඳහා මාතෘකා කරගන්න මං කල්පනා කළේ අංගුත්තර නිකායෙහි සඳහන් වන මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලයි මේ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ. මා පුණ්‍ය භායි, මහණෙනි පිනට බය නොවව්. මහණෙනි කවදාවත් පිනට බය වෙන්න එපා කියලා දේශනා කළා. මහණෙනි මේ ලෝකේ පින කියලා නමක් තියෙනවා නම්, පින කියලා දෙයක් තියෙනවා නම් මහණෙනි ඒ පින කියලා කියන්නේ සැපයටම නමක්.
පින් කියලා කියන්නේ සැපයට නමක් කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අනාදිමත් කාලයක් සංසාරී මම රැස් කරගත්ත පින්වල ප්‍රතිඵල මට කවදාවත් හීන වුණේ නැහැ. මම රැස් කරගන්න පින කවදාවත් අහක ගියේ නැහැ. ඒක ඒකාන්තයෙන්ම ආපහු මා කරාම පැමිණෙනවා. ඒකාන්තයි, ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. පින කවදාවත්ම නැති වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම එක කාලෙක අවුරුදු 7ක් මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මහා කල්ප 7ක් මම මනුස්ස ලෝකෙට ආවෙම නැහැ. කුමක ප්‍රතිඵලයක්ද? මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කිරීමේ ප්‍රතිඵලයක්. මහණෙනි සංවට්ට කල්පයේදී මොකද්ද මේ සංවට්ට කල්පය කියලා කියන්නේ? මේ කල්පය නැසෙනවනේ. අපි කල්ප විනාශය කියලා කියන්නේ. ආන්ගේ කල්පය නැසෙන කාලෙට මහණෙනි මම ආබස්සර දිව්‍ය ලෝකෙට, ආබස්සර බ්‍රහ්ම ලෝකෙට ගියා. ආබස්සර කියන බඹතලයේ කල්ප විනාශයේදී විනාශ වෙන්නේ නැති තැන. මහණෙනි නැවත විවට්ට කල්පයේදී ඒ කියන්නේ ආයත් විශ්වය හටගන්න කාලේ මම ආබස්සර බඹලොවින් චුත වෙලා මහා බ්‍රහ්මයා වෙලා මුලින්ම අලුත්ම ලෝකෙ ඉපදුනා. මහා කල්පයෙන් විනාශ වෙලා නැත්නම් මහා කල්ප විනාශයේ සිද්ධ වෙලා නැවත වතාවක් විශ්වය හටගන්නකොට අලුත්ම ලෝකේ මං ආබස්සර බඹලොවින් නික්මිලා මේ අලුත්ම විශ්වයේ මහ බඹු වෙලා ඇවිල්ලා ඉපදෙනවා. සියලුම දෙවියන් බඹුන් අභිභවනය කළා. ආන්ගේ මෛත්‍රී කර්මස්ථානයේ වැඩූ පිණින් මහණෙනි මම 7 වතාවක් මහ බඹු වුණා කියලා දේශනා කළා. ඒ කියන්නේ මහා කල්පය 7 වරක් නැසෙනකම්ම සුගතියේමයි ඉඳලා තියෙන්නේ. මහණෙනි ඒ මහ පින නිසා මම 37 වතාවක් සක්‍ර දේවේන්ද්‍ර වෙලා උප්පත්තිය ලැබුවා. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආයුෂ කොච්චරද? අවුරුදු මනුස්ස වර්ෂ වලින් 57 3 කෝටි 60 ලක්ෂයයි. සක්‍ර දෙවියන්ගේ ආයුෂ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. 57 කෝටි 60 ලක්ෂයක් තියෙන තුසිතේ. එහෙනම් දෙවනි දිව්‍ය තලයේ තමයි සක් දෙවිඳි වැඩ ඉන්නේ. ආයු ප්‍රමාණය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. 3 කෝටි 60 ලක්ෂයක් ආයු භුක්ති විඳින සක්‍ර දේවේන්ද්‍ර වෙලා මන් 37 වතාවක් උප්පත්තිය ලැබුවා. මහණෙනි සතර මහා දිවයිනේ අධිපති වෙලා මම නොයෙක් සිය දහස් ගණන් වාරවල උප්පත්තිය ලැබුවා. කවුද මේ සතර මහා දිවයිනේ අධිපති කියලා කියන්නේ? මනුස්ස ලෝකේ සක්විති මහ රජුරු. මොනවද සතර මහා දිවයින? ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, పూర్ව විදේහය, අපරගෝ යානය. මේ එක දිවයිනක් වටේට කුඩා කුඩා දූපත් තියෙනවා 500ක්. එතකොට දිවයින් හතර වටේට කුඩා දූපත් 2000ක් තියෙනවා. එහෙනම් සතර මහා දිවයිනයි කොදෙව් දූපත් 2000කුයි මේ සක්විති රජුරුවන්ගේ රාජ්‍යයට අයිති. නොඑක් සිය දහස් ගණන් වාරවල මම සක්විති වුණා කියලා සඳහන් කරනවා. මහණෙනි ඒ සක්විති රජුරුවන්ට සප්ත රතනයම පහළ වෙනවා. සක්විති රජුරන්ට සප්ත රතනයක් පහළ වෙනවා. මොනවද මේ සප්ත රතනය කියලා කියන්නේ? සක්විති වෙන ආත්මේ මනුස්ස ලෝකේ ඉපදිලා රජ වෙලා
පෝය දවසක සිල් සමාදන් වෙලා ඉන්න වෙලාවක හදිසියේම චක්‍ර රතනය පහළ වෙනවා. මේ චක්‍ර රතනය සඳහන් කරනවා අර දහසකින් යුක්තයි කියලා. පිටට නෙරාපු උල් තියෙනවා. මේක ආයුධයක් වගේ. එහෙනම් පිටට උල් නෙරලා තියෙනවා. ගෑවුනොත් කැපෙනවා. මේ චක්‍ර රතනේ නිතරම කැරකෙනවා. මේ චක්‍ර රතනේ ඉබේම පහළ වෙනවා. එතකොට මේ රජ්ජුරුව හිතනවා මම සක්විති වෙන්න වද්ද. එතෙක් රජ්ජුරුව දන්නේ මම සක්විති වෙන්න රජෙක් කියලා. මම සක්විති වෙන්න වද්ද කියලා. තමන්ගේ වම් අතින් රත්තරන් කෙන්ඩිය අරගෙන දකුණු අතට පැන්වක් කරලා චක්‍ර රතනයට පැන් ඉහිනවා. පැන් ඉහිලා කියනවා චක්‍ර රතනය මට ලෝකය දිනලා දෙන්න කියලා. තමන් සක්විති වෙනවා නම් චක්‍ර රතනයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතන ඉඳලා රජ්ජුරුවන්ගේ සිතවිල්ලට අනුවයි චක්‍ර රතනයේ ක්‍රියාත්මක වෙන්නේ. රජුත් අරගෙන මේ චක්‍ර රතනය අහසින් යනවා. සඳහන් කරනවා හුඟක් උඩින් යන්නේ නැහැ. මිනිස්සුන්ට පේන්න ඕන නිසා මිනිස්සුන්ට පේන මානෙන් තමයි යන්නේ. රජුගේ පිරිසත් රජුත් එක්ක පිටත් වෙනවා. රජ්ජුරුව යන්න හිතන්නේ උතුරටද දකුණටද නැගෙනහිරටද චක්‍ර රතනේ ඒ පැත්තට ගමන් කරනවා. තමන්ගේ රාජ්‍ය ඉක්මවල වෙනත් රාජ්‍යයකට චක්‍ර රතනේ ඇතුළු වුණාම ඒ රටේ රජවරු වහාම සිංහාසන වලින් නැගිටිනවා. නැගිටලා එළියට ඇවිල්ලා රජ්ජුරුවන්ට කතා කරලා කියනවා මහරජා ඔබ ආපු එක ගැන හරි සතුටුයි. මහරජා අදින් පස්සේ මගේ රාජ්‍යයත් ඔබටයි. රාජ්‍ය භාර කරනවා. එහෙම නැත්තම් රජෙක් තව රජෙකුට රාජ්‍ය දෙයිද? යුද්ධ කරන්න ඕනේ ගන්න. මේ වෙලාවේ නිකම්ම රාජ්‍ය දෙනවා. හැබැයි රජුරු කියනවා ඔබේ රාජ්‍ය ඔබම තියාගන්න. මට එපා. මේ රාජ්‍යයේ රජු ඔබම තමයි. හැබැයි ඔබ මේ රාජ්‍ය අදින් පස්සේ පාලනය කරන්න ඕනේ මං කියන නීති පහකට යටත්ව. ඒ නීති පහ මොනවද? ප්‍රාණඝාත කරන්න බෑ. හොරකම් කරන්න බෑ. වැරදි කාම සේවනය කරන්න බෑ. මොනම හේතුවකටවත් බොරු කියන්න බෑ. රාරක්කු බොන්න බෑ. මේ නීති පහ පිළිපදිනවා නම් මේ රාජ්‍ය ඔබේම තමයි. චක්‍ර රතනේ යන යන දිහාවේ තියෙන රාජ්‍යයන් ඔක්කොම රජ්ජුරුවන්ට බාරයි. නමුත් නැවත ඒ සියලුම රාජ්‍යයන් ඒ රාජ්‍යයේ රජ්ජුරුවන්ටම පවරනවා. හැබැයි පන්සිල් රකින්න ඕනේ. ඉතින් මේ චක්‍ර රතනේ සතර මහා දිවයිනේ ගමන් කරලා රජ්ජුරුවන්ට රාජ්‍ය තහවුරු කරනවා. අනික් රතනේ තමයි හත්ති රතනේ. රජ්ජුරුවන්ට විශේෂිත ඇතෙක් පහළ වෙනවා. එක්ක උපෝසත කුලෙන් එහෙම නැත්නම් චද්දන්ත කුලෙන්. මේ කුල දෙකේ ඇත්තු තමයි සක්විති රජ්ජුරුවන්ට හම්බ වෙන්නේ. මේ ඇත හරීම වේගවත්. අහසින් ගමන් කරන්නේ සමහර වෙලාවට. සඳහන් කරන උදේ පාන්දර නැගිටලා රජ්ජුරුවන්ට උදේට කෑම බෙදනකොට රජ්ජුරුව පාන්දරම ඇතාගේ පිටේ නගිනවා ලෝකෙ වටේ රවුමක් ගිහිල්ලා එන්න. එද මේ මුළු ලෝකෙම තමන්ගේනේ. ලෝකෙ වටේ රවුමක් ගිහිල්ලා එන්න ඇතාගේ පිටේ නගිනවා. රජ්ජුරුව ලෝකෙ වටේම රවුමක් ගිහිල්ලා උදේට කෑම කන්න ආයි මාලිගාවට එනවා. මේ ඇතා ඒ තරම්ම වේගවත්. උපෝසත කුලයේ ඇතෙක් සාමාන්‍යයෙන් මිනිස්සු කෝටි 100ක ශක්තිය දරනවා. චද්දන්ත කුලයේ ඇතෙක් මිනිස්සු කෝටි 1000ක ශක්තිය දරනවා. එහෙම පුණ්‍යවන්ත ඇත්තු තමයි සක්විති රජවරුන්ට ලැබුණේ. සක්විති රජුරවන්ට ලැබෙන හත් යානය සක්විති නොවිත් ලැබුණ රජවරු ඉන්නවා. එහෙම කියහම සක්විති නොවිත් මේ සප්ත රතනයෙන් එකක් ලැබුණ නම්
ඒ රජ්ජුරුව මොන තරම් පින්වන්ත ඇද්ද. එහෙම එක්කෙනෙක් මෑත කාලේ මතකද අපේ අයට. ඒ වෙන කවුරුවත් නෙමෙයි අපේ දුටුගැමුණු රජ්ජුරුව. දුටුගැමුණු රජ්ජුරුවන්ටත් හිටියා කණ්ඩුල කියලා ඇතෙක්. මේ කණ්ඩුල හස්තියත් උපෝසත කුලේ ඇතෙක් කියලා සඳහන් කරන්නේ. මං හිතන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කරවන්නම වෙන්න ඇති එහෙම ඇතෙක් ලැබුණේ. සක්විති රජ්ජුරුවන්ට ලැබෙන තුන්වෙනි රතනය තමයි අශ්ව රතනය. වලාහක කුලේ අශ්වයෙක් ලැබෙනවා. ඒ අශ්වයත් රජු පිටට ගොඩ වුණාම රජුත් අරගෙන වලාකුළු අතරින් ගමන් කරනවා කියලා කියන්නේ. අශ්ව රතනය. ඊළඟට පිනතුනි මණි රතනය. මණික. ඊටාම බොර වූ ජලයක් මොහොතින් පිරිසිදු කරන්න මේ මණිකට පුළුවන්. ලං කරන්න විතරයි ඕනේ. වීදුරු වගේ ජලය පැහැදිලි වෙනවා. දිග ලී එක ගැට ගහලා මධ්‍යම රාත්‍රියේ අහසට එසෙව්වොත් යදුන් ගණනාවක් ඉර පෑවුවා වගේ එළියයි කියලා සඳහන් කරනවා. මිනිස්සු කර්මාන්ත ආරම්භ කරනවලු ඉර පායලා කියලා. නමුත් මේ තියෙන මාණික්‍ය රතනයේ එළිය. තුනුරුවන් කියලා කියහම. රුවන් හෙවත් රතන කියන්නේ මැණික් වලට. එතකොට ත්‍රිවිධ රතනය එහෙම නැත්නම් තුනුරුවන් මේ රුවන් තරම් වටින රුවන් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ. මොන රුවන්ද? තුනුරුවන් තරම්. අපිට තුනුරුවන් තේරෙන්නෙත් නැත්තේ ඒකයි. තුනුරුවන් තේරෙන්න මැණික් ගැන තේරෙන්න ඕනේ. මෙහෙම එළිය තියෙන මැණික් අපි දැකලා නැහැනේ. යදුන් ගානක් මහරාත්‍රියේ ඉර පෑවුවා වගේ ආලෝකයක් විහිදවන මැණික්. එහෙම මැණික් ලෝකේ තියෙනවා. මං හිතන්නේ මහා පුණ්‍යවන්තයන්ගේ කාලේ ලෝකේ පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ජෝතිය සිටුතුමාගේ මාලිගාව කවදාවත් පහන් දැල්ලපු මාලිගාවක් නෙමෙයි. ජෝතිය මුළු සිටු මාලිගාවම එළිය වැටෙන්නේ මැණික් වලින්. බිම්බිසාර රජුගේ මාලිගාව බලන්න ගියහම ජෝතිය සිටුතුමාගේ බිසව කොයි කියලා අහනවා. සිටුතුමා කියනවා අපේ රජුරුව ඇවිල්ලා. රජුරවන්ට ටිකක් පවන් සලන්න ගිහිල්ලා කියලා. ජෝතිය සිටු බිරිඳ රජුරවන්ට පවන් සලනකොට රජුරුවන්ගේ ඔටුන්නේ තිබිච්ච මැණික් වලින් දුමක් නැගුණා කියලා කියනවා. ඒ දුම නැගෙනකොට ඇගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙන්න ගත්තා. රජුරුව ඒ වෙලාවේ සිටුතුමාට කියනවා මහරජය සිටුතුමනි කාන්තා පාර්ශවයේ කොහොමත් ලෝභයි. මම මාලිගාව අත්පත් කරගනී කියලා මෑ හිතනවද දන්නේ අඬනවා. ඒ වෙලාවේ සිටුතුමා සඳහන් කරනවා නෑ ස්වාමීනි. ඔබ වහන්සේ මගේ මාලිගාව ගනී කියලා ඇයි හිතුවේ නෑ. ඔබ වහන්සේගේ ඔටුන්නේ තිබිච්ච මැණික් වලින් නැගුණ දුම ඇගේ ඇස් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ඇස් දෙකට මහරජතුමනි කවදාවත්ම දුම් වැදිලා නැහැ. මහරජතුමනි මේ ඇස් දෙකෙන් කවදාවත් ගින්දර දැකලා නැහැ. ගිනි එළිය දැකලා නැහැ. ගිනි සැර දැනිලා නැහැ මේ ඇඟට කියලා. රජුරු අහනවා "ඇයි මේ මාලිගාවේ රැයට පහන් දැල්වන්නේ නැද්ද?" කියලා. සිටුතුමා කියනවා මහරජතුමනි ඇය උපන්නෙත් මැණික් එළියෙන්. ඇය මෙහාට ආවෙත් මැණික් අරගෙන. ඇය නිදාගන්නෙත් මැණික් එළියේ. ඇය නැගිටින්නෙත් මැණික් ආලෝකේ. ඇය කෑම උයන්නෙත් මැණික් ගල් වලින්. ඒ නිසා කවදාවත් ගින්දර දැකලා නැහැ. රජුරු අහනවා එහෙම මැණික් තියනවද කියලා. ජෝතිය සිටුතුමා තියඹරා ගෙඩියක් වගේ ලොකු මැණික් ගලක් ගෙනල්ලා රජුරුවන්ගේ අතට දෙනවා. අදින් පස්සේ රජ මැදුර ආලෝක කරන්න මේ මැණික පාවිච්චි කරන්න කියලා. නමුත් අද අපි එහෙම මැණික් කවදාවත් දකින්නේ නැහැ. පින්නතුනි එවන් එළිය විහිදෙන මැණික් වලට වඩා
ලක්ෂ කෝටි නෙමෙයි අසංඛ්‍ය අප්‍රමාණ වාරයක් තුනුරුවන් උතුම්. බුද්ධ රතනය කියලා කියහම අපිට වැටහෙන්නේ. ටිකක් හෝ වැටහෙන්න නම් මට හිතෙනවා මැණික් ගැන වැටහීමක් තියෙන්න ඕනේ කලින් කියලා. එහෙමනම් මණි රතනය. රජ්ජුරුවන්ට පහළ වෙන 4 වෙනි රතනය. ඉත්ති රතනය 5 වෙනි රතනය. සක්විති රජ්ජුරුවන්ට ස්ත්‍රියක් පහළ වෙනවා. හුඟක් උසත් නෑ. නමුත් ඊටා මිටිත් නෑ. හුඟක් කළුත් නෑ. ඕනෑවට වඩා පාටත් නෑ. ඊටාමත්ම ලස්සනයි. පරිසරයේ සිසිල් කාලෙට ඇගේ ඇඟ හුඟක් උණුසුම්. පරිසරයේ උණුසුම් කාලෙට ඇගේ ඇඟ හරිම සිසිල්. සක්විති රජ්ජුරුවන්ගේ හිත යම්සේද ඒ ක්‍රියාත්මක වෙන්නේ රජුගේ හිතට අනුවයි. ඊ타මත්ම කීකරුයි. ඉත්ති රතනය. ගහපති රතනය. රජුරන්ට ගෘහපතියෙක් පහළ වෙනවා. එයාට විශේෂ 이르දියක් තියෙනවා. මේ මහ පොළොවේ කොහෙද මැණික් රන් රිදී තියෙන්නේ මේ ගහපතියට පේනවා. ඒ 이르දියට. මහා සාගරයේ ගංගා පතුලේ කොහෙද මැණික් ආදිය තියෙන්නේ බලපු ගමන් පේනවා. මහ මුහුදේ මැදට ගිහිල්ලා මට මැණික් ගන්න කියලා කිව්වොත් සාගර පතුලින් මැණික් අරගන්න ඔහුට පේනවා. ආන් එහෙම ගහපති රතනයක් ලැබෙනවා. අන්තිමට සඳහන් කළා පරිනායක රතනය. සක්විති රජ්ජුරුවන්ට පුතු 1000ක්වත් අඩුම තරමේ ඉන්නවා. එයින් වැඩිමල්ම පුතා තමයි පරිනායක රතනය කියලා කියන්නේ. තාත්තගෙන් පස්සේ සක්විති වෙන්න ඉන්න කෙනා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින්ම යුක්තයි. සක්විති රජෙකුට තියෙන සැපය මෙච්චරයි කියලා නිමක් නැහැ. මිනිස් ලෝකේ පරම සැපයක් භුක්ති විඳින කෙනා සක්විති රජුරු. ඒ විතරක් නෙමෙයි සක්විති රජුරවන්ට 이르දි 4කුත් තියෙනවා. මොනවද 이르දි 4? දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තියෙනවා. ඒ නිසා පුදුමාකාර සුන්දර රූපයක් සක්විති රජුරවන්ට තියෙනවා. සක්විති රජුරවන්ට ලෙඩ හැදෙන්නෙම නෑ කියලා කීවත් වැරදි නෑ කියලා හිතෙනවා. ලෙඩ හැදෙන්නේ නෑ කියලා සඳහන් කරන්නේ. තුන්වෙනිවට සඳහන් කරනවා එදා කාලේ ආයුෂයෙන් ඊටාම දීර්ඝයි ආයුෂ කියලා. අවසානට සඳහන් කරනවා 4 වෙනි 이르දිය රජ්ජුරෝ දිහා කොච්චර බලාගෙන හිටියත් මට නම් දැන් ඇති කියලා කාටවත් හිතෙන්නේ නැහැ. ඒ තරම්ම ලස්සනයි. පින්තුනි අපි ළඟ රත්තරන් ගොඩක් ගෙනල්ලා තිබ්බොත් රත්තරන්ින් හදාපු රූපයක් ගෙනල්ලා තිබ්බොත් ඒත් අපිට දවස් ගාණක් බලාගෙන ඉන්න හිතෙනවද? මේකද ඒ රංගරුව කියලා බලලා ඕන්නම් ටිකක් වටේ කරකිලා යන්නේ වෙනවා. නමුත් කෙනෙකුට මාස ගාණක් බලාගෙන හිටියත් රජ්ජුරුව දිහා ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ තරම්ම ලස්සනයි. මේ වාගේ 이르දි 4කින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ බාල පණ්ඩිත සූත්‍රය දේශනා කරනකොට භික්ෂුන් වහන්සේලා මුලින් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නිරයේ දුක පිළිබඳ උපමාවක් දක්වන්න බෑද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුළුවන්. රජ්ජුරුව ගාවට අරගෙන එනවා වැරදි කරපු පුරුෂයෙක්. රජ්ජුරුව දඬුවමක් නියම කරනවා හෙල්ලෙන් 100ක් අයින්න කියලා. උදේවරුවේ ගෙනහම හෙල්ලෙන් 100ක් අයින්න කියනවා. ඉතින් හෙල්ලෙන් 100ක් එන්නහම ජීවත් වුණොත් මොන වේදනාවක්ද කියලා හිතන්න ඕනේ. යන්තම් එළවලුවක් කපනකොට පිහියට කැපුණාම අපිට තියෙන වේදනාව. පොල් ටිකක් ගාන්න ගියහම හිරමනා තලියේ තමන්ගේ අත වැදුනොත් අපිට තියෙන වේදනාව. හෙල්ලෙන් 100ක් එන්නහම ඊට පස්සේ අර මිනිස්සු ඇවිල්ලා දවලුත් කියනවා මහරජතුමනි තාම මැරිලා නැහැ කියලා. එහෙනම් තව 100ක් අයින්න කියනවා. හැන්දෑවෙත් ඇවිල්ලා කියනවා මහරජා තාමත් මැරිලා නැහැ කියලා. උපමාවක් මේක. එහෙනම් තවත් 100ක් අයින්න කියනවා.
දැන් හැන්දෑ වෙනකොට හෙල්ලෙන් කී පාරක් යනලද? 300ක් යනලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මහ පෘථුවියෙන් ඊතා කුඩා පාෂාණ කැල්ලක් ගන්නවා. මහණෙනි මගේ අතේ තියෙන මේ ගල් කැබැල්ලද ලොකු හිමවත් පර්වත රාජයාද ලොකු කියලා. හිමවත් පර්වත රාජයා යොදුන් 3000ක් වට ප්‍රමාණය කියලා කියන්නේ. ඉතින් මේ ගල් කැල්ලද ලොකු හිමවත් පර්වතයේද? ස්වාමීනි හිමවත් පර්වතයත් එක්ක සංසන්දනය කරාම මේ ගල් කැල්ල ගැන කියන්න වචන නැහැ. සඳහන් කළා මහණෙනි හෙල්ලෙන් 300 වතාවක් ඇනපු පුද්ගලයාගේ වේදනාව මෙන්න මේ ගල් කැල්ල වගේ. නමුත් නිරේට වැටුණ පුද්ගලයා විඳින වේදනාව හිමවත් පර්වත රාජයා වගේ කියලා. නිරා දුක ගැන උපමාවක් දේශනා කළා. ආන් ඊළඟට බුදුරජාණන් වහන්සේ සැපය ගැනත් දේශනා කළා. බාල පණ්ඩිත සූත්‍රයේ. බාලයා කියන්නේ කාටද? මේ බාලයෝ තමයි නිරේට යන්නේ. කායික සංවරේ නැත්තම්, වාචසික සංවරේ නැත්තම්, මානසික සංවරේ නැත්තම් ඔවුන්ට කියනවා බාලයෝ කියලා. ඒ කියන්නේ කයෙන් කරන වැරදි 3යි. වචනයෙන් කරන වැරදි 4යි. හිතින් කරන වැරදි 3යි. ඒ මොනවද කියලා දන්නවනේ. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර. මුසාවාද, පරුෂ වචන, පිසුන වචන, සම්පප්‍රලාප. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. යමෙක්ගේ ජීවිතයේ මේ දේවල් වලින් යුක්තයි නම් ඔහු හඳුන්වන්නේ බාලයා කියලා. කොහාටද යන්නේ? නිරේට. යමෙක් මේ දේවල් වලින් වැළකීලා නම් ඔහු හඳුන්වන්නේ පණ්ඩිතයා කියලා. කොහාටද යන්නේ? සුගතියට. භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි බාලයා විඳින දුක ගැන උපමාවක් දැක්කා. එහෙමනම් පණ්ඩිතයා විඳින සැප ගැන උපමාවක් කියන්න කියලා. ආන් ඒ වෙලාවේ මනුස්ස ලෝකේ උපරිම සැප විඳින පුද්ගලයා හැටියට සක්විති රජුරෝ ගැන වර්ණනා කරලා නැවත වතාවක් මහ පොළොවෙන් පාෂාණ කැබැල්ලක් අරගෙන අහනවා මහණෙනි සක්විති රජුරෝ විඳින මෙවන් උතුම් සැපය මෙන්න මේ ගල් කැබැල්ල වගේ. නමුත් දෙව්ලොව සැපය හිමවත් පර්වත රාජයාට වගේ කියලා. ඊටාම ඉහළයි. එතකොට එහි ඉන්නේ කවුද? පණ්ඩිතයෝ. පින් කරපු අය. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි කවදාවත් පිනට නම් බය වෙන්න එපා. පින් කියලා කියන්නේ සැපයට නමක්. එහෙනම් පින් රැස් කරනවා කියලා කියන්නේ මොනව රැස් කරන එකද? සැප එකතු කරනවා කියන එකයි. නමුත් සැප ලබන්න හිතාගෙන අපි වැඩිපුර කරන්නෙම බාල වැඩ. බාලයන්ගේ තැනට වැටිලා තියෙන්නේ. නමුත් සැප හොයන කෙනෙක් පණ්ඩිතයෙක්ම තමයි. යහපත් විදිහටමයි සැප හොයන්නේ. එහෙනම් පින් කරන කෙනා යහපත් කෙනෙක්. එහෙනම් පින කියලා කියන්නේ සැපේට නමක්. අපි මේ ජීවිතේ අද භුක්ති විඳිනව නම් යම් සැපයක්. ඒ පෙර කුමක ප්‍රතිඵලයක්ද? පෙර රැස් කරගත්ත පිනක ප්‍රතිඵලයක්. හොඳට ඇඳලා ඉන්නවා. දුකක් නැතුව කෑම කනවා. දුකක් නැතුව නිදා ගන්නවා. සැප පහසුවට ජීවත් වෙනවා. නමුත් මට වඩා හුඟක් සැප තව කෙනෙකුට ඇති. එයාට වඩා තවත් සැප තව කෙනෙකුට තියෙනවා. අපි ජීවත් වෙන අවට පරිසරය දිහා බලහමත් අපේ ගෙවල් වලට වඩා ලොකු ගෙවල්, අපේ වාහන වලට වඩා හොඳ වාහන, අපේ ඇඳුම් පැළඳුම් වලට වඩා මිලෙන් අධික ඇඳුම් පැළඳුම්, අපේ කෑම බීම වලට වඩා ප්‍රණීත කෑම බීම තියෙන අය ඕන තරම් ඉන්නවා. අපිට වඩා උසස් දේවල් ඒ අයට ලැබිලා තියෙන සංසාරේ අපිට වඩා මොනවා කරලා තියෙන හින්දාද? අපිට වඩා හොඳට දන් දීලා තියෙන හින්දා. අපිට වඩා හොඳට පින් කරලා තියෙන නිසා. එහෙමනම් සැපේට නමක් පින. සත්වයා කැමති නම් සැපේට
මොනවද කළ යුත්තේ? පින්ම තමයි කළ යුත්තේ. මේ ජීවිතෙන් බොහෝ කුසල් රැස් කරාම නිවන් දක්නා ජාති දක්වා මේ රැස් කරන කුසල් වල අනුභවයෙන් මට මෙන්න මේ විදිහේ දුකක් නම් එළමෙන්න එපා. කළොත් යම් ප්‍රාර්ථනාවක් ඒ ප්‍රාර්ථනාව විපාක දෙනවමයි. ඒ ප්‍රාර්ථනාව අපි සැපයට ගෙනියනවමයි. එහෙනම් පින කරලා ප්‍රාර්ථනාවකුත් කරන්න ඕනේ. එතකොට තමයි නිසි තැන නිසි විදිහට ප්‍රතිඵලත් හම්බෙන්නේ. එහෙම නැත්නම් කවදා හරි විපාක දෙනවා. නමුත් කවදද කියලා දන්නේ නැහැ. පින් කරලා මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා මට මෙන්න මේ විදිහේ කරදරයකට මුහුණ පාන්න වෙන්න එපා. මෙන්න මේ විදිහට සැප සම්පත් ලැබෙන්න ඕනේ. ප්‍රාර්ථනාව එහෙම අපි ගොනු කරන්නම ඕනේ. මේ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විශේෂ සූත්‍රයකුත් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. සංකාර උප්පත්ති කියන සූත්‍රය. ප්‍රාර්ථනාවක් කළ යුතුයි කියන එක. එහෙමනම් මේ මා පුණ්‍යභායි සූත්‍රයනුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පින්ම රැස් කරන්න කියලා. අපි සඳහන් කළානේ ඒක සැපේට නමක් සැපේට හේතුවක් කියලා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙනවා මහණෙනි මහා දාන පහක්. මහා දාන පහක් ලෝකේ තියෙනවා. මොනවද මේ මහා දාන පහ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? ඒවා මහා දාන වුණාට මේ ලෝකේ ඕනෑම තැනක ඉඳලා කරන්න පුළුවන්. ඕනෑම තැනක, ඕනෑම රටක, ඕනෑම වෙලාවක මේ මහා දාන පහ සම්පූර්ණ කරන්න පටන් ගන්න පුළුවන්. යමෙක් හරියටම සම්පූර්ණ කරගත්තොත් ඔහු ලබන්නේ පුදුම සැපයක්. ඔහු ලබන්නේ පුදුම සුවයක්. ඔහුට තියෙන්නේ පුදුම වාසනාවන්ත ජීවිතයක්. මම සඳහන් කළා කොතන ඉඳලත් කරන්න පුළුවන්. නමුත් ලොකුවට මිල මුදල් නම් වියදම් වෙන්නේ. නමුත් අපේ සමාජයේ අපි දකිනවා ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා මහා දන් දෙනවා. මම මේ කිව්වේ එහෙම දෙන්න එපා කියන කාරණාව නෙමෙයි. ඒ දේවල් කරන්න ඕනේ. නමුත් අපි එහෙම දේවල් කළත් හරි අසරණයි. හේතුව ඒ උපදින තැන තීරණය කරන්නේ කවුද? උපදින තැන තීරණය කරන්නේ සීලය. මේ කාරණාව නම් ඕන තරම් දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. මේ ඉන්න පින්නතුනුත් මමත් යම් දවසක මැරුණට පස්සේ අපි ආය උපදින්නේ කොතනද කියන එක කවුද තීරණය කරන්නේ? සීලය කියන ධර්මතාවය තමයි අපි උපදින තැන තීරණය කරන්නේ. නැත්තම් කෝටි ගණන් වියදම් කර කර අපි සිද්ධ කරපු දානමය පින්කම් අපි උපදින තැන නම් තීරණය කරන්නෙම නැහැ. එහෙනම් අර මහා දාන පහ මොනවද මේ? පන්සිල්. මහා දාන පහ කියලා මේ ශාසනය හඳුන්වන්නේ පන්සිල් වලට. කිසියම් තැනක මේ ශාසනය හඳුන්වලා තිබුණොත් යමෙක් මහා දාන පහ සම්පූර්ණ කළා කියලා ඒ සම්පූර්ණ කරලා තියෙන පන්සිල්. එහෙනම් මම සඳහන් කළා ඕනෑම වෙලාවක පන්සිල් රකින්න පටන් ගන්න බැරිද? ඕනෑම තැනක ඉඳලා පන්සිල් ගන්න බැරිද? ඕනෑම රටක පන්සිල් රකින්න බැරිද? මිත්‍යා දෘෂ්ටික රටක ජීවත් වුණත් පන්සිල් රකින්න පුළුවන්. මේකටයි මහා දාන පහ කියලා කිව්වේ. ලැබෙන රැකවරණය මෙතකයි නිමක් නැහැ. සිල්වත් වෙන්න ඒ පුද්ගලයාට මොකද වෙන්නේ? සිල්වත් වෙන්න ඒ පුද්ගලයා ධනවත් වෙනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් ධර්මයේ දන්නේ නැති මිනිස්සු හිතාගෙන ඉන්නේ සිල් කඩලා තමයි ධනෙ හොයන්න ඕනි කියලා. නෑ, සිල් කඩලා නෙමෙයි ධනෙ හොයන්න ඕනි. සිල්වත් වෙනකොට ධනය ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් අපි සිව්වණක් පිරිස කවුරු හරි නම් අපි ගරු කරන්න ඕනේ වචනෙට නෙමෙයිද? ධනය මදිද? අපි කරන්න ඕනේ සිල් රකින්න පටන් ගන්න එක. කරන වැඩ හරියන්නේ නැද්ද?
අපි කරන්න ඕනේ සීලයට යන එක. ආන් ඒ ආනුභාවයත් එක්ක අපි අඩුපාඩු අපෙන් මැගෑරෙන්න පටන් ගන්නවා. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීලය උපදින තැන තීරණය කරනවා, දානය ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරනවා. එහෙනම් කවදාවත් කොහොම දන් දීලවත් උපදින තැන වෙනස් කරන්න හිතන්න එපා. සමහර වෙලාවට ලොකු දානයක් පූජා කරාම, විහාරාරාම පූජා කරාම දෙව් මිනිස් සැප ලැබෙන මහ පිංකම් කියලා තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් දෙව් මිනිස් සැප හම්බ වෙන්නේ කොහොම විහාරාරාම කොහොම දාන පූජා කළත් සිල් නැතුව පූජා කළොත් නම් ඒ දෙව් මිනිස් සැප කියන එක අයින් කරන්න වෙනවා. සැප ලැබෙනවා. තිරිසන් වෙලා ඉපදිලත් සැප ලැබෙනවා. නමුත් උපදින තැන මේ සීලයම තමයි තීරණය කරන්නේ. යමෙක් සිල්වත් නම් ඒ පුද්ගලයාට රැස් වෙන්නෙම සසරට සැප. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරන්නේ. විශ්වය පාලනය කරන ප්‍රධාන නීති පහක් තියෙනවා. කවුද? මොනවද ඒ නීති පහ? ඒ තමයි පන්සිල්. එතකොට පන්සිල් මහා දාන පහක් වෙනවා. පන්සිල් විශ්වයේ තියෙන ප්‍රධාන නීති පහ වෙනවා. උල්ලංඝනය කළොත් දඬුවම් හම්බ වෙනවා. කාගෙන්ද? ස්වභාව ධර්මයෙන්. අපි ඔක්කොම ජීවත් වෙන්නේ කවුරු හින්දාද? ස්වභාව ධර්මයේ හින්දා. මේ ගන්න හුලං රැල්ල මේ ජීවිතය ආරක්ෂා කරලා තියෙනවා. එහෙනම් ජීවිතේ රැකගන්න ආස්වාස කළෙත් ප්‍රාස්වාස කළෙත් මේ ස්වභාව ධර්මයට පින් සිද්ධ වෙන්නයි. කෑම කෑවෙත්, වතුර බීවෙත්, ඇඳුම් ඇන්දෙත්, නිදාගත්තෙත් මේ ඔක්කොම මොකේට පින් සිද්ධ වෙන්නද? ස්වභාව ධර්මයට පින් සිද්ධ වෙන්න. ඔබ යැපෙන්නෙත් මම යැපෙන්නෙත් ඒ ස්වභාවය තුල. මැස්ස මදුරුවා කෝඳුරුවා කූඹියා යැපෙන්නෙත් ඒ ස්වභාවය තුල. එහෙමනම් අපි ඔක්කොටම ජීවිතයේ තිලින කලේ මේ ස්වභාව ධර්මේ නම් ඒ අනික් සියලුම වස්තු අයිතිත් මේ ස්වභාව ධර්මයටමයි. මට අයිති දෙයක් කවුරු හරි හොරකම් කළොත් ඔහුට දඬුවම් කරන්නේ නැද්ද? දඬුවම් කරනවා. මට අයිති කෙනෙක් කවුරු හරි මැරුවොත් ඒත් ඔහුට දඬුවම් කරනවා. එහෙනම් ස්වභාව ධර්මයට අයිති කෙනෙක් තව කෙනෙක් මරලා දැම්මොත් අනිවාර්යෙන් ස්වභාව ධර්මය ඔහුට දඬුවම් කරනවමයි. ආන් ඒක ඔවුන්ට දැනගන්න ඕන නිසායි ස්වභාව ධර්මයගේ එක නීතියක් තියෙන්නේ. කිසිම සතෙක් මරන්න එපා කියලා. ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන ඔබට මට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ මේ නීතිය අපිට පෙන්වලා දුන්නා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං. ස්වභාව ධර්මයේ නීතියක් මේකෙන් වළකින්න. කඩන්න එපා. බුදුදහම කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මය. ඒක භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. මහා කල්ප අසංඛ්‍ය 4,00,000 එකක්. උන්වහන්සේ මොනවද හොයන්නේ ඇත්තේ? ලෞතර බුද්ධත්වයට එනවා කියලා. මේ සංසාරේ ඉපදිලා ඉන්න සත්වයා සතර අපායවල වල අනාදිමත් කාලයක් දුක් විඳින්නේ ඇයි? ආන් එහෙම දුක් විඳින සත්වයාට පිහිට වෙන්නයි මේ සංසාරෙ මෙච්චර දුර ආවේ. ලෞතර බුදු වෙලා අපිට දේශනා කළා පන්සිල් කඩන්න එපා කියලා. මේ විදිහට සිල්පද පහම දේශනා කළා. මෙන්න මේ පහ මහා දාන පහක් ස්වභාව ධර්මයේ ප්‍රධාන නීති පහක්. යමෙක් නීතිය කැඩුවොත් අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා. කොහෙදිද? ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරපු මේ ලෝකෙ මෙතෙක් භයානකයි කියලා සීමාව පෙන්වන්න බැරි අති භයානක හිරගෙවල් කීයක් තියෙනවද? 136ක් තියෙනවා. කොහෙද තියෙන්නේ? මහ පොළොවේ යට. පළවෙනි මහ හිරගෙදර අපිට හම්බ වෙන්නේ මේ මතු පිට ඉඳලා යොදුන් 15000ක් යටි. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ සංජීව කියලා.
කවුද එහෙ ඉන්නේ? කූඹි මරපු අය, මදුරුව මරපු අය, මැස්සෝ මරපු අය විතරක් නෙමෙයි, හරක් මරපු අය, එළුව මරපු අය, අලියෝ මරපු අය, ඒගොල්ලොත් එහෙ ඉන්නවා. ප්‍රාණඝාත කරපු අය එහෙ ඉන්නවා. ඊට වඩා පව් කරපු අය, ඊට තවත් යොදුන් 15000ක් යටින් තවත් එකක් තියෙනවා. ඊටත් වඩා පව් කරපු අය, ඔය ඉන්ද්‍රජාලිකයෝ මහ ජනතාව රවට්ටපු අය, අංගේ වගේ ජනතාවට අපරාධ කරපු අය ඊට වඩා හුඟක් පල්ලෙහ මට්ටමේ ඉන්නවා සංඝාත කියන නිරේ. ඒක හරි භයානකයි. කොච්චර ආයුෂද? තුන්වෙනි දිව්‍ය තලයේ ආයුෂ අවුරුදු 14 කෝටි 40 ලක්ෂයයි. ආන්ගේ 14 කෝටි 40 ලක්ෂය සංඝාත කියන තුන්වෙනි අපායට එක දවසයි. අපි ඕන තරම් මේ තැන්වල හිටියා. නමුත් අපි ඇයි මෙහෙ යන්නේ කියන කාරණාව හිතලා එහෙ අනේකෙන් අපි නවත්තන්නයි භාග්‍යතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ. ආන් ඒ නිසා සඳහන් කළා මෙන්න මේක දිවි හිමියෙන් සමාදන් වෙන්න. පන්සිල් සමාදන් වුණා කියලා කියන්නේ ස්වභාව ධර්මයාගේ නීතියට ගරු කළා කියන එකත් මේ විශ්වයේ තියෙන මහා දාන පහ සම්පූර්ණ කළා කියන එකත්. අපිට කොහොමද සිල් රකින්න කිව්වේ? දිවි හිමියෙන්. මම මේ සිල් පදේ කඩන්නේ නැහැ කියලානේ සමාදන් වෙන්න කිව්වේ දිවි හිමියෙන්. ඒ කියන්නේ ජීවිතේ නැති කලත් සිල් කඩන්නේ නැහැ. අපි කලින් දේශනාවකත් කතා කළා තමන්ගේ ජීවිතයේ හේතුවෙන්වත් සිල් කඩන්නේ නැහැ කියලා. පින්නතුනි හරියටම සමාදන් වුණොත් හැබැයි ඕක ලේසි නෑ. පන්සිල් හරියටම ආරක්ෂා කරන එක කවුරුවත් හිතන්න එපා ලේසි කියලා. නිවන් දකින්න, සුගතියට යන්න, සැප ලබන්න ලේසියෙන් බෑනේ. අපිත් මේ ජීවිතේ ලැබුවා නම් සැපයක්. ඒ සැප ලේසියෙන් ලැබුවද? අපේ පින්නතුන් අතරත් ඇති රැකියා කරන අය. ඔබ හිතලා බලන්නකෝ ඔබත් එක්ක එකට පන්තියේ හිටපු ඔක්කොටම රැකියා හම්බුණාද කියලා. ඔක්කොම විභාගයේ පාස් වුණේ නැහැ. ඔක්කොම විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. ඔක්කොම උපාධිය ගත්තේ නැහැ. ඔක්කොටම රැකියා හම්බුනේ නැහැ. එදා පන්තියේ හිටපු අයගෙන් කීයෙන් කී දෙනාද මෙතෙන්ට නිකන් ඇවිල්ලා තියෙන්නේ කියලා කල්පනා කරන්න. ඇයි අරගොල්ලෝ මග නතර වුණේ? සමහර කෙනෙක් පුංචි කාලේ ඉඳලා හුඟක් මහන්සි වුණා. සෙල්ලම් කරන එක නවත්තලා, විනෝද ගමන් යන එක නවත්තලා, රූප වාහිනිය බලන එක නවත්තලා මහන්සිම වුණා මොකටද? විභාගේ පාස් කරගන්න. සමහර කෙනෙක් හොඳට සෙල්ලම් කළා, හොඳට විනෝද ගමන් ගියා, හොඳට රූප වාහිනිය බැලුවා. එයා ඒ කාලේ ගොඩාක් සැප වින්දා. නමුත් අර ඒවා ඔක්කොම අත්හැරලා ඉගෙන ගන්න කෙනාට ඒ කාලේ හරි දුකයි. මට සෙල්ලම් කරන්නත් නැහැ, මට ඇවිදින්න යන්නත් නැහැ. නමුත් එදා සැප විඳපු අය අද දුක් විඳිනවා. ජීවන මාර්ගයක් නැහැ. ධනෙ ලැබෙන ක්‍රමයක් නැහැ. කරන්න රස්සාවක් නැහැ. නමුත් ඒ පොඩි සැපය අත්හැරලා දාපු කෙනා දැන් ලොකු රැකියාවක් කරගෙන. දැන් හොඳට සල්ලි තියෙනවා. දැන් හොඳට යාන වාහන තියෙනවා. දැන් ගෙවල් දොරවල් හදලා තියෙනවා. ඒකයි දේශනා කළේ හැම තැනම සුළු සැපය අත්හරින්න කියලා. මහ සැපයක් බලාපොරොත්තු වෙනවා නම්. එහෙනම් මේ පන්සිල් වලත් සඳහන් කළේ සුළු සැපය අත්හරින්න. පන්සිල් කඩලා පොඩි ලාභයයි තියෙන්නේ. මහ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් අත්හරින්න. අත්හරින්න කීවේ දිවි හිමියෙන්. යමෙක් ගාව තිසරණ නැද්ද? යමෙක් ගාව පන්සිල් නැද්ද? ඔහු මෙරිලා නිරේට යනවා කියලා දේශනා කරනකොට නැවත පැහැදිලි කළා පොරොන්දුවක් දෙනවා නම් තිසරණ සහිතව දිවි හිමියෙන් අදින් පස්සේ පන්සිල් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. මේ හොඳට පන්සිල් කඩාපු අය මේ පොරොන්දුවේ. නමුත් ඒ පොරොන්දුව ඒ කාන්තේම එසේම නම් පොරොන්දු වෙලා නැගිටිනකොට පිහියෙන් යන්නොත්
මැරිලා ගිහිල්ලා අපාය නම් උපදින්නේ නැහැ කියලා දේශනා කළේ. අර පොරොන්දුව ඒ තරම් ප්‍රබලයි. පින්නතුනි මේ ලෝකේ පවට ලොකු හයියක් නැහැ. පවට ලොකු බලයක් නැහැ. පිනට ලොකු හයියක් තියෙනවා. පිනට ලොකු ශක්තියක් තියෙනවා. පිනට මහ බලයක් තියෙනවා. මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පාපය මිත්‍යා දෘෂ්ටිය හැරුණහම ආනන්තරීය කර්මය. යමෙක් ආනන්තරීය කර්මයක් කරගත්තොත් ඔහුට කවදාවත් නිරයෙන් නිදහස් වෙන්න බෑ. ඔහු අනිවාර්යයෙන්ම මරණයත් එක්කම අවීචියට යනවා. මහා නිරයටම යනවා. බේරන්න කිසි කෙනෙක් නැහැ. කොච්චර කල් ඉන්න ඕනේද? අන්තර්කල්පයයි. තම මහා කල්පයක් අන්තර්කල්පයක් තමයි අවීචී ආයුෂය. ඉතින් කර්මය ගෙවුනේ නැත්තම් මේ සත්‍යය ඒ අන්තර්කල්ප ඉවර කරලා ආයෙත් එතනම උපදිනවා. වගේ මහා කල්පයක් තරම් දික් වෙන්නත් පුළුවන්. එතකොට අන්තර්කල්පයයි කියලා කියන්නේ මනුස්ස වර්ෂ කොච්චරද? අසංඛ්‍ය 86,40,000. අන්තර්කල්පයයි. නමුත් ඒ මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පව කරලා නිතින්ට ගියේ. එතකොට මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පින කෙරුවොත් කොහොම යයිද? අපේ ශාසනයේ උත්තර කියන රහතන් වහන්සේ නමක්. උත්තර සාමණේරයෝ. මේ උත්තර සාමණේරයන් වහන්සේ මහා කල්ප 30000 දෙව්ලොවයි මනුලොවයි විතරයි උපදින්නේ. දැන් බලන්නකෝ. අන්තර්කල්ප 256ක් ඕනේ මහා කල්පයක් වෙන්න. එතකොට ආනන්තරීය කර්මය කරලා අවීචියට ගියොත් එක වතාවකට ඉන්න වෙන්නේ අන්තර්කල්පයයි. නමුත් උත්තර සාමණේරයෝ කිනිහිරි මල් 3ක් සුමේද බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් පූජා කරලා මහා කල්ප 30000ක් දෙව්ලොවයි බඹලොවයි උපදින්නේ. දැක්කද පිනේ පවේ වෙනස? ලොකුම පව කරලත් ඉන්නේ කොච්චර කාලෙද? ශ්‍රද්ධාවෙන් මල් 3ක් පූජා කරලා මහා කල්ප 30000ක් දෙව්ලොවයි බඹලොවයි. එහෙනම් පින පවට වඩා කොච්චර බලවත්ද කියන එක අපිට මේකෙන් පැහැදිලි වෙනවා. පින ඒ තරම්ම බලවත් නම් ඇයි මිනිස්සු පින් කරන්න මෙච්චර කම්මැලි? ඇයි මිනිස්සු පින් කරන්න මෙච්චර අකමැති? පින් කළාට පින සම්පූර්ණ කරන්න ඕනේ. හැම පිනක්ම පූර්ණය වෙන්නේ සිල් සහිතව කෙරුවොත්. ඒ හින්දා අපි කරන හැම පින්කමක්ම සීලයෙන් පෝෂණය වෙලාම කරන්න. අපේ යසෝජ මහරහතන් වහන්සේ පෙර හොරු කණ්ඩායම කාශ්‍යප බුද්ධ කාලේ යසෝජ මහරහතන් වහන්සේ එදත් හිටියා. එදා මහරහතන් වහන්සේ නමක් නෙමෙයි. යසෝජ මහරහතන් වහන්සේ ඉන්නේ අපේ ශාසනයේ 80 මහ ශ්‍රාවකී. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ හොරේ. තමන් යටතේ හොරු 500ක් හිටියා. ගෙවල් කඩනවා, මිනිස්සු මරනවා. දවසක් ගමකට යනකොට ගමේ මිනිස්සු පොළු අරන් පන්නගත්ත හොරුට. දුවගෙන කැලේට ගියා. කැලේට ගියත් බේරෙන්න විදිහක් නැහැ, මිනිස්සු එනවා. වටපිට බැලුවා, හැංගෙන්න තැනක් කැලේ ඇතුලේ නැහැ. තව ටිකක් විපරම් කරනකොට හාමුදුරු කෙනෙක් දැක්කා. ඔක්කොම ළඟට දුවගෙන ගිහිල්ලා කිව්වා, අනේ ස්වාමීනි බේරගන්න අපි කියලා. අපිට මොනවා හිතෙයිද පින්නතුනි? අපිට හිතෙයි මේ මිනිස්සු හංගන්න කොහෙවත් තියනවද ගුහාවක්? මේ මිනිස්සු හංගන්න මේ කැලේ කොහෙවත් විශේෂ තැනක් තියනවද? උන්වහන්සේ මොකවත් හිතුවේ නැහැ. උන්වහන්සේ කිව්වේ බේරගන්න කියනකොට එහෙනම් වාඩි වෙන්න කිව්වා. නමස්කාරය කියන්න කිව්වා. තිසරණ සහිතව පන්සිල් සමාදන් කෙරුවා. දැන් යන්න කිව්වා. හැබැයි ඔබේ ජීවිතේ නැති කලත් මේ සිල්පදේ කඩන්න එපා කිව්වා. යනකොට මිනිස්සු හම්බුණා. කැති පොළු වලින් ගහලා කපලා කොටලා 500 දෙනාම මැරුවා. හැබැයි හාමුදුරුවන්ගේ වචනෙට ගරු කළා. කවුරුවත් අර මිනිස්සුන්ට විරුද්ධව එක අතක්වත් ඉස්සුවේ නැහැ. මරණ හොරා කොහෙද ගිහිල්ලා උපදින්නේ? දිව්‍ය ලෝකේ. මේ හොරු. නමුත් මේ කැලේදී ලැබුණ රැකවරණය
ආරක්ෂාව නිල්ලුවේ. එහෙනම් දිවි හිමියෙන් කඩන්න නැති සීලයක්. තව ටිකකින් මැරිලා අපි යන්නේ කොහෙද? ඒකට උත්තරයක් තියෙන්න ඕනේ. යන තැන වෙනස් කරන්න නම් සිල් තියෙන්නත් ඕනේ. ආන් ඒකින්ද මා පුණ්‍ය භායි සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ අනාවරණය කරපු කරුණු බොහොම සරලව අපි කරුණු ටිකක් සාකච්ඡා කළේ. මේ හැම ජීවිතයක්ම සීලයෙන් පුරවන්න නිරයෙන් බේරෙන්න. එහෙම නැතිනම් කවදාවත් සතර අපායෙන් ගැලවීමක් ඇති කියලා හිතන්න එපා. හෙට උදේට මැරෙන්නත් පුළුවන්. අද රැයට මැරෙන්නත් පුළුවන්. මනාව සිල් මත ඉන්න. එදාට කවද මැරුණත් කමක් නැහැ. වසංගත රෝග 2 3 බෝ වෙලා ගියත් කමක් නැහැ. බය නැහැ. එයි කවද මැරුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම සුගතියටයි යන්නේ. ඒක දන්න කෙනා හරි සතුටින් මැරෙනවා. එහෙමනම් සිනහ මුසු මුහුණින් මරණ මංචකේ දුකක් නැතුව මැරිලා යන්න භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න යමෙකුට පුළුවන්කම තියෙනවා නම් ඔහු මෙලවත් දිනුම් ඔහු පරලොවත් දිනුම්. එතෙන්ට යන්න මේ උතුම් ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න ලොකු කුඩා ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්ම දේශනාව සිදු කිරීමේ ප්‍රධාන අරමුණ සිහිපත් කරනවා. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පදිංචි ලක්ෂරි පර්ෆියුම් ව්‍යාපාරයේ අධිපතිනිය වන අනෝජා වික්‍රමාරච්චි මැතිනියගේ ජන්මදිනය නිමිති කරගෙන එතුමියගේ ස්වාමි පුරුෂයාණන් වන ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහත්මයා විසින් මේ පින්කම සිදු කරන බව සිහිපත් කරනවා. දයාබරණීය ස්වාමි දිනියට රත්නත්‍රී ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඊට අමතරව එතුමා විසින් පින් අනුමෝදන් කරනවා. සුමනාවති අත්තනායක, ගුණසේන මුණසිංහ, හේමචන්ද්‍ර මුණසිංහ, එස් වික්‍රමාරච්චි, පීඑච් මුණසිංහ යන දෙපාර්ශ්වයේ මිය ගිය සියලුම දෙමව්පියන්, ඥාතීන්, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරනවා. වගේම මාතලේ තොටගමුවේ අපේ බොජුන් හෝටල් සංකීර්ණයේ අධිපති ලක්ෂ්මන් වික්‍රමාරච්චි මැතිතුමාට අනෝජා, අසන්ත, සුපුල්, ලංකා, තිලිනි, ගයාන් යන දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පවුණු කරගන්නත්, ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්නත් ආශිර්වාද කරන අතර ඊටාම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ අවබෝධයේ සොයාගෙන යන ගමනේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය දියුණු කිරීමට හා ශ්‍රී සද්ධර්මයේ ලොවට ප්‍රචලිත කිරීමට ධර්මය, ධෛර්යය, ශක්තිය නොඅඩුව ලැබේවා කියලා උතුම් ප්‍රාර්ථනාවක් සිදු කරනවා. වික්‍රමාරච්චි මහත්මයාගේ අවසානයේට සඳහන් කළේ උතුම් ප්‍රාර්ථනාව දියුණුවෙන් දියුණුවට පත් කරගන්න, මුදුන්පත් කරගන්න මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ එතුමාගේ ස්වාමි දිනියටත් දුවා දරුවන්ටත් රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.